ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනා මගේ YouTube channel එකට. පුතේ මම අද කතා කරන්න යන්නේ සරල රේඛයේ චලිත සම්බන්ධය. එතකොට පුතේ මම කලින් වීඩියෝ එකේ කතා කරා සරල රේඛයේ චලිත සම්බන්ධයෙන්. අද මම කතා කරන්න යන්නේ ප්‍රවේගය කියන්නේ මොකක්ද? ත්වරණය කියන්නේ මොකක්ද? ඊට අදාළව ප්‍රවේග කාල ප්‍රස්ථාර විස්ථාපන කාල ප්‍රස්ථාර නිර්මාණය කරාට පස්සේ ඒ එක එක ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් විස්ථාපන කාල ප්‍රස්ථාර වලින් අපිට අනුක්‍රමණය විදියට එන්නේ මොකක්ද? ඒ ප්‍රස්ථාර වලින් ගන්න පුළුවන් දත්ත මොනවද කියලා තමයි මම අද කතා කරන්නේ. හරි. ඉස්සෙල්ලා මම කතා කරන්න පුතේ ප්‍රවේගයේ සම්බන්ධය. ප්‍රවේගය ගැන කතා කරොත් පුතේ මේ ප්‍රවේගය කියලා කියන්නේ දෛශික රාශියක්. ප්‍රවේගය කියලා කියන්නේ දෛශික රාශියක්. එතකොට ඔයගොල්ලෝ දැනගෙන ඉන්නවනේ ප්‍රවේගය කියලා කියන්නේ මොකක්ද කියලා. පුතේ ප්‍රවේගය කියලා කියන්නේ වේගයක්. හැබැයි මේ වේගෙට දිශාවක් තියෙනවා. ප්‍රවේගය කියලා කියන්නේ වේගයක්. මේ වේගෙට දිශාවක් තියෙනවා. ඒක නිසා තමයි ප්‍රවේගයේ දෛශික රාශියක් වෙලා තියෙන්නේ. අපි ප්‍රවේගය හඳුන්වනවා විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. එහෙම නැත්නම් ඒක කාලයක් තුළ සිදු කර විස්ථාපනය. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස. විස්ථාපන වෙනස ඒ විස්ථාපන වෙනස සිදු වෙන්න ගත වූ කාලය. ඒ කියන්නේ පුතේ හිතන්නකො තප්පරයක් තුල මීටර 5ක විස්ථාපන වෙනසක් සිද්ධ වුණා කියන්නේ. තප්පරයක් තුල මීටර 5ක විස්ථාපන වෙනසක් සිද්ධ වුණා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රවේගය මීටර 5ක විස්ථාපන වෙනසක් සිද්ධ වුණා තප්පරයක් තුල. එහෙනම් ලියන්න පුළුවන් 5යි ms ඍණ 1. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. එතකොට පේනවා පුතේ මෙයාගේ ඒකක අපි ලියන්නේ ms ඍණ 1කින් තප්පරයට මීටර වලින්. සම්මත ඒකක විදිහට ලියන්නේ තප්පරයට මීටර. ඒ පුතේ විස්ථාපනයේ අපි හඳුන්වන්නේ සම්මත ඒකක විදිහට මීටර කාලය තප්පර. එහෙනම් ms ඍණ 1 වලින් තමයි හඳුන්වන්නේ. එතකොට වේගයත් අපි හඳුන්වන්නේ ms ඍණ 1 වලින්. හැබැයි මේ ප්‍රවේගය කියලා කියන්නේ පුතේ වේගයක්. හැබැයි මේ ප්‍රවේගයට දිශාවක් තියෙනවා. හරි. මම දැන් කතා කරන්නම් විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අරගෙන. කොහොමද විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් ප්‍රවේගය නිර්මාණය වෙන්නේ කියලා. හරි බලන්න. හරි පුතේ දුවේ බලන්න මම විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න. මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් අපි බලමු කොහොමද ප්‍රවේගය නිර්ණය කරන්න කියලා. හරි. මොන බලන්න. මම කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන විදිය දානවා. කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන විදිය. කාලය අපි දන්නවා තප්පර වලින් විස්ථාපනය මීටර. හරි. මේ විදිහට අපිට දාන්න පුළුවන්. හරි. ඔන්න මම කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන විදිහ දැම්මා. දැන් මට ඕන මේකට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න. හරි. අපි දන්නවා පුතේ ප්‍රවේගය කියන්නේ මොකක්ද? ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපන වෙනස. වෙදීම ගත වූ කාලය. ඕකනේ ප්‍රවේගය කියලා කිව්වේ අපි. හරිද? එතකොට අපි දන්නවා ප්‍රවේගයේ එකක ms ඍණ 1. ඒ කියන්නේ මෙයා අපි සංකේතවත් කරන්නේ ms ඍණ 1. ඒ කියන්නේ තප්පරයට මීටර. හරි. එතකොට මට දැනගෙන ඉන්න ඕන මේ එක් එක් තප්පරයක් තුල සිදු වුණ ප්‍රවේගය. මේ පළවෙනි තප්පරය ඇතුළත, දෙවෙනි තප්පරය ඇතුළත, තුන්වෙනි තප්පරය ඇතුළත කොච්චර ප්‍රවේගයක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න බලන්න. මේ පළවෙනි තප්පරය ඇතුළත. පළවෙනි තප්පරය ඇතුළත ප්‍රවේගය අපි නිර්ණය කරොත් එහෙම හරිද? පළවෙනි තප්පරය ඇතුළත මීටර 4ක විස්ථාපනයක් සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි තප්පරය ඇතුළත මීටර 4ක විස්ථාපනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ පුතේ අපිට කෙලින්ම ගන්න පුළුවන් පළවෙනි තප්පරය ඇතුළත මීටර 4 බෙදීම 1යි. කීයද? 4යි ms ඍණ 1. ඔන්න පළවෙනි තප්පරයට අදාළයි. හරිද? පළවෙනි තප්පරයට අදාළයි. දෙවෙනි තප්පරයට අදාළයි.
කොච්චර විස්ථාපන වෙනසක් සිද්ධ වෙලා තියෙනවද? මීටර් 4ක් ගිහිලා තියෙනවා පළවෙනි තප්පරය වෙද්දී. දෙවෙනි තප්පරය වෙද්දී තව මීටර් 4ක් ගිහිලා තියෙනවා. එතකොට තමයි මීටර් 8ක් වෙලා තියෙන්නේ. එතකොට දෙවෙනි තප්පරයේ ගිහිලා තියෙන්නේ කොච්චරද? මීටර් 4යි තප්පරය තුල. දෙවෙනි තප්පරය තුල කිව්වේ පුතේ මම තප්පර දෙකක් තුල කියන එක නෙමෙයි. පළවෙනි තප්පරය ඇතුළත මීටර 4ක් ගිහිලා තියෙනවා. දෙවෙනි තප්පරය ඇතුළත මීටර 4ක් ගිහිලා තියෙනවා. එතකොට තමයි තප්පර දෙක වෙද්දී මීටර 8ක් ගිහිලා තියෙන්නේ මම. හරිද? එතකොට මෙතනොත් ගණනය කරන්න පුළුවන් 4 ඉන්නේ ශ්‍රේණි 1යි. තුන්වෙනි තප්පරය ඇතුළත. තුන්වෙනි තප්පරය ඇතුළත ගණනය කරොත් 12න් 8ක් අඩු කරා 4යි. එහෙනම් තුන්වෙනි තප්පරය ඇතුළත ගිහිලා තියෙන්නේ මීටර 4යි. නෑ එක තප්පරයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් 4යි ඉන්නේ ශ්‍රේණි 1යි. හතරවෙනි තප්පරය ඇතුළත හතරවෙනි තප්පරය ඇතුළත පුතේ විස්ථාපනයක් සිද්ධ වෙලා නැහැ. විස්ථාපනයක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් එයා නිශ්චලව තමයි ඉඳලා තින්නේ. හතරවෙනි තප්පරය ඇතුළත එයා නිශ්චලව ඉඳලා තියෙන්නේ. ගමන් කරලා නැහැ. තුන්වෙනි තප්පරයේදී එයා මීටර 12ක් ගිහිලා තිබ්බා. හතරවෙනි තප්පරයේදී එයා මීටර 12යි. එහෙනම් ප්‍රවේගයක් නැහැ. විස්ථාපනයක් සිද්ධ වෙලා නැහැ. මෙතන ගණනය කරොත් පස්වෙනි තප්පරය ඇතුළත ගණනය කරොත් පුතේ අපිට ලියන්න පුළුවන් වෙනවා. පස්වෙනි තප්පරය ඇතුළත ගණනය කරොත් ලියන්න පුළුවන් වෙනවා. ප්‍රවේග වෙනස කොච්චරද? සමා වෙන ප්‍රවේග වෙනස නෙමෙයි පුතේ විස්ථාපන වෙනස. 12 ඉඳන් 6. අවිස්ථාපන වෙනස අඩු වෙලා. විස්ථාපනය අඩු වෙලා. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. හිතන්න මෙයා යනවා මේ පැත්තට. මෙයාගේ චලිතය තියෙන මේ පැත්තට. මෙයා ආරම්භයේ ඉන්නවා මෙතන. ඒ ස්ථානයේ ඉන්නවා. මෙයා ආරම්භයේ ස්ථානයේ ඉන්නවා. පළවෙනි තප්පරයේදී මීටර 4ක් යනවා. දෙවෙනි තප්පරයේදී මීටර 4ක් යනවා. තුන්වෙනි තප්පරයේදී මීටර 4ක් යනවා. හතරවෙනි තප්පරේ එයා නිශ්චලයි. එහෙනම් එතනම තමයි. පස්වෙනි තප්පරයේ වෙද්දී මෙයාගේ විස්ථාපනය අඩු වෙනවා කියලා කියන්නේ පුතේ. මෙයා ආරම්භයේ ගමන් කරේ මේ දිශාවට. දැන් මෙතෙන්ට ආවට පස්සේ මීටර 12ක් ආවට පස්සේ මෙයා ගමන් කරනවා. එයා ගමන් කරපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. එයා ගමන් කරපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. එතකොට නේ පුතේ විස්ථාපනය අඩු වෙන්නේ. දැන් මේ පැත්තට යද්දි මෙතන ඉඳන් අපි විස්ථාපනය ගණන් කරොත් ටික ටික වැඩි වෙනවා. මෙතෙන් තව 12 වෙනවා. ඊට පස්සේ 6ක් වෙලා තියෙන්නේ විස්ථාපනය. එයා මෙතෙන්ට ආවට පස්සේ එයාගේ ගමන් මාර්ගය වෙනස් කරනවා කියලා කියන්නේ එයා ගමන් කරපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න ගන්නවා. එතකොට විස්ථාපනය අඩු වෙන්නේ. මෙතන ඉඳන් මේ දුර. එහෙනම් දැන් යා ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න ගන්නවා. දැන් විස්ථාපන වෙනස කොච්චරද? 12යි කලින් තිබ්බ දැන් 6යි. 6යි මීටර. තප්පර. පුතේ මතක තියාගන්න. කලින් යා ගමන් කරේ මේ දිශාවට. මොකද අපි දිශාවක් දක්වන්න එපා. දිශාවක් දක්වන්න ඕනේ හේතුව මොකද? එයා දර්ශක රාශිය. ප්‍රවේගය කියලා කියන දර්ශක රාශිය. එහෙනම් පස්වෙනි තප්පරය ඇතුළත මෙයා ගමන් කරලා තියෙන කොයි පැත්තටද? ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් ප්‍රතිවිරුද්ධ දිශාවට කියලා කියන්නේ අපිට ලියන්න පුළුවන් 6යි ms ශ්‍රේණියක මේ දිශාවට නෙමෙයි ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් මේ දිශාවට දානවා නම් අපි ඍණ කියලා දානවා. මේ දිශාවට දානවා ඍණ කියලා දාන්න වෙනවා. එහෙම නැත්නම් අපිට දාන්න පුළුවන් මේ දිශාවට 6යි ms ශ්‍රේණියක. ඔය විදිහට දාන්න පුළුවන්. එහෙනම් 6 වෙනි තප්පරයේත් ඕකම තමයි. මොකද ප්‍රතිවිරුද්ධ දිශාවට 6ක් ගිහලා දිනවා ආයි බිඳුවක් කියලා දින විස්ථාපනය. අන්තිමට වෙද්දී ඒ කියන්නේ අන්තිම තප්පරේ 6 වෙනි තප්පරය ඇතුළත 6 වෙනි තප්පරය ඇතුළත ගිහලා දින්නේ 6 ඉඳන් බිඳුව වෙනවා කියලා කියන්නේ පුතේ මීටර 6ක් ගිහලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවට පස්සේ ආයි එයා හිටපු තැනටම ආවා. හිටපු තැනටම එන නිසා තමයි පුතේ විස්ථාපනයේ බිඳුවක් එන්නේ. මෙයා කිසියම් කාර්යයක් ගමන් කරලා ආපහු එම දිශාවෙම ප්‍රතිවිරුද්ධ දිශාවට හැරිලා හිටපු තැනටම එනවා කියලා කියන්නේ පුතේ විස්ථාපනය බිඳුවයි කියන්නේ. එහෙනම් අපි මේක දැන් නිර්මාණය කරොත් එම් ප්‍රවේග විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඔන්න බලන්න. මම විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙයා නිර්මාණය කරනවා. මේ කාලය තප්පර වලින් මේ විස්ථාපන මීටර වලින් කාලය තප්පර වලින් පළවෙනි තප්පරේ දෙවෙනි තප්පරේ 3 4 5 6
නිර්මාණය කරොත් 4 8 12. මොන බලන්න 4 8 12. හරි. ආරම්භේ නෑ. පළවෙනි තප්පරයේ වෙද්දී ගිහිලා තියෙනවා මීටර 4ක්. දෙවෙනි තප්පරයේ වෙද්දී ගිහිලා තියෙනවා මීටර 8ක්. තුන්වෙනි තප්පරයේ වෙද්දී මීටර 12ක් ගිහිලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනි තප්පරයේ වෙද්දී එයාගේ විස්ථාපනය මේ මොකද විස්ථාපනයක් වෙලා නැහැ. හිටපු තැනමයි ඒ කියන්නේ 12ම තමයි. ඊට පස්සේ පස්වෙනි තප්පරයේ වෙද්දී එයාගේ 30ක් වෙලා දිනවා 6ක් වෙලා දිනවා. මොකද පුතේ 4යි 8යි මැද්දේ නැහැයි. ඊට පස්සේ 6 වෙනි තප්පරයේදී විස්ථාපනය විද්‍ය. ඔය විදිහට අපිට නිර්මාණය කරන්න පුළුවන් බලන්න. ඔය විදිහට එනවා. හැබැයි ඔයගොල්ලන්ට තේරෙන්න ඕන පුතේ මේකේ බෑවුම තියෙන්නේ. මෙයා තිරසර දරන ආනතිය තියෙන්නේ. මේ බෑවුමයි වෙනස්. මෙයාගේ බෑවුම අඩුයි, මෙයාගේ බෑවුම වැඩි. බෑවුම කියලා කියන්නේ පුතේ වෙනත් විදිහකින් කිව්වොත් අනුක්‍රමණය කියන එක. වෙනත් විදිහකින් කිව්වොත් අනුක්‍රමණය කියන එක. එකම සරල රේඛාවක් කියලා කියන්නේ මෙතෙන්ට එනකම්ම එකම සරල රේඛාවක් කියලා කියන්නේ පුතේ මෙතෙන්ට එනකම්ම එකම බෑවුම කියන එක. හරිද? එකම සරල රේඛාවක් කියලා කියන්නේ මෙතෙන්ට එනකම්ම එකම බෑවුම කියන එක. ඒකේ තේරුම තමයි. හරිද? ඒකේ තේරුම තමයි. මෙයා මෙතෙන්ට එනකම් තියෙන එකම අනුක්‍රමණයක් තියෙනවා. දැන් මෙතෙන්ට එනකම් මෙතෙන් එකම අනුක්‍රමණය. එකම බෑවුම නෑ එකම අනුක්‍රමණය. මතක තියාගන්න පුතේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් දෙන්නේ ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් දෙන්නේ ප්‍රවේගය. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට එකම බෑවුම කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එකම ප්‍රවේගය. v1 කියලා දානවා. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ එකම අනුක්‍රමණයක්. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එකම ප්‍රවේගයක්. එහෙනම් මෙතන මම v2 කියලා දානවා. දැන් මට හොයන්න ඕන මේ පළවෙනි ප්‍රවේගයයි දෙවෙනි ප්‍රවේගයයි. කොහොමද හොයන්නේ? y කණ්ඩාංක වෙනස. අනුක්‍රමණය හොයන්නේ කොහොමද? එහෙනම් ලියන්න පුළුවන් අපිට අනුක්‍රමණය හොයන විදිය. පළවෙනි අනුක්‍රමණය. y කණ්ඩාංක වෙනස. 12න් අඩු කරනවා බිඳුවක්. x කණ්ඩාංක වෙනස 3න් අඩු කරනවා බිඳුවක්. එහෙනම් අපිට ගන්න පුළුවන් 12 බෙදීම 3 කියන එක 4යි ms ඍණ 1යි. මෙතනත් අපි ගමු අනුක්‍රමණය. ඔය v1 යගේ තමයි m1 කියලා ගත්තේ. මෙතනත් ගමු අනුක්‍රමණය. m2 කියලා ගමු. y කණ්ඩාංක වෙනස 12යි. 12 ඍණ බිඳුව. x කණ්ඩාංක වෙනස 6න් 4ක් අඩු කරන්න 2යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 12 බෙදීම 2යි කියලා කියන පුතේ 6යි ms ඍණ 1යි. එහෙනම් මේ m2 6යි ms ඍණ 1යි කියලා කිව්වේ මොකද්ද? v2 කියනවා. එතනින් ගත්ත v2 කියනවා. බලන්න මේ 4යි ms ඍණ 1 අපි ගණනය කරන්නේ නේද පුතේ මේ? හරි. 4යි ms ඍණ 1. පළවෙනි තප්පරය තුල, දෙවෙනි තප්පරය තුල, තුන්වෙනි තප්පරය තුල 4යි ms ඍණ 1 අපි ගණනය කරා. ඊට පස්සේ හතරවෙනි තප්පරය තුල මෙයා නිශ්චල. හරි. ඊළඟ තප්පරය තුල මෙයා නිශ්චල. නේ? හතරවෙනි තප්පරය තුල. එහෙනම් අපි කිව්වොත් එහෙනම් මේ විස්ථාපන කාල ප්‍රස්ථාරය අපිට විස්තර කරන්න කියලා. ආරම්භයේ ඉඳලා තුන්වෙනි තප්පරය දක්වා v1 ප්‍රවේගයෙන් කියලා කිව්වේ 4යි ms ඍණ 1 ප්‍රවේගයෙන් ගමන් කරනවා. කොච්චර දුරක්ද? මීටර 12ක දුරක්. මීටර 12ක දුරක් ගිහිල්ලා ඊට පස්සේ තුන්වෙනි තප්පරේ ඉඳලා හතරවෙනි තප්පරේ දක්වා නිශ්චලව ඉන්නවා යා. නිශ්චලව ඉඳලා එයාගේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. ගමන් මාර්ගය වෙනස් වෙනවා කියලා කිව්වේ පුතේ. එයා කලින් ගමන් කරේ මේ පැත්තට නම් දැන් ගමන් මාර්ගය වෙනස් වෙලා ආපහු එයා හිටපු තැනටම එනවා. මොන ප්‍රවේගයක් යටතේද? 6ms ඍණ 1 ප්‍රවේගය යටතේ. මේ 6ms
මේක ප්‍රවේගයේ පුතේ මේ පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට කියලා කිව්වොත් ඍණ 6යි ms ඍණ 1යි මේ පැත්තට. මොකද පුතේ අපි ගණනය කරේ මේ පැත්තට. මේ පැත්තට ගණනය කරොත් එහෙම මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ ගමන් කරේ මේ පැත්තට නිසා. එයාගේ ඍණ කියලා අගයක් එනවා. මොකද දෛශික රාශි වලට අපිට ඍණ කියලා දාන්න පුළුවන්. මොකද දෛශික රාශි කියලා කියන්නේ පුතේ දිශාවකුත් තියෙනවා විශාලත්වයකුත් තියෙනවා. දිශාව වෙනස් වෙන ගමන් ඍණ වෙනවා. එතකොට අපිට මේ විදිහට ගණනය කරන්න පුළුවන්. ඕනම විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම ඕනම විස්ථාපන කාල ප්‍රස්ථාරයක එයා නිශ්චලව හිටපු කාලය අපිට ගණනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ප්‍රවේගය ගණනය කරන්න පුළුවන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මේ විදිහට. හරි පුතේ මම ඊළඟට කතා කරන්නම් ත්වරණය කියන්නේ මොකක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාර සම්බන්ධයෙන් අපි කොහොමද ත්වරණය නිර්ණය කරන්නේ? ඒ කියන්නේ පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නාට පස්සේ අපිට ත්වරණය හොයන්න කිව්වොත් කොහොමද ත්වරණය හොයන්නේ? හරි බලමු. ත්වරණය කියනවා පුතේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා අර්ථ දක්වනවා. ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. හරිද? එතකොට ත්වරණයට අපි සූත්‍ර ලියුවොත් එහෙම ලියන්න පුළුවන් මේ විදිහට. බලන්න. ත්වරණය සමාන වෙනවා ප්‍රවේග වෙනස. බෙදීම ඒ ප්‍රවේග වෙනස සිද්ධ වෙන ගත වෙච්ච කාලයට. ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. ඒතර පුතේ මේ ත්වරණය කියන එකේ ඒකක ලියුවොත් හිතන්න මෙහෙම. අපි ඒකක මේ විදිහට ගමු. තප්පරයක් තුල ප්‍රවේග වෙනස 3යි. තප්පරයක් තුල ප්‍රවේග වෙනස 3යි. අපි දන්නා ප්‍රවේග වෙනස ඒකක 3යි ms ඍණ 1 තප්පරයක් තුල. එහෙනම් අපි ලියුවොත් එහෙම 3යි ms ඍණ 2. එහෙනම් ලියන්න පුළුවන් පුතේ ත්වරණයේ ඒකක. ත්වරණයේ ඒකක මොනවද කියලා අහුවොත් අපිට ලියන්න පුළුවන් ms ඍණ 2. එතකොට අපි ත්වරණය කියන එක හඳුන්වනවා ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවක් විදියට. එතකොට පුතේ මේ ත්වරණය කියන එක ගණනය කරගන්න පුළුවන් වෙනවා අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇසුරෙන්. මම ඊළඟට කතා කරන්නම් කොහොමද ගණනය කරන්න කියලා. ඒ වගේම මතක තියාගන්න ත්වරණ වර්ග දෙකක් තියෙනවා. එකක් පුතේ ධන ත්වරණයක් වෙන්න පුළුවන්, අනිත් එක ඍණ ත්වරණයක් තියෙන්න පුළුවන්. ධන ත්වරණයක් තියෙන්න පුළුවන්, ඍණ ත්වරණයක් තියෙන්න පුළුවන්. පුතේ අපි ඍණ ත්වරණ හඳුන්වනවා. ඍණ ත්වරණයක් හඳුන්වනවා මන්දනයක් ලෙස. ඍණ ත්වරණයක් හඳුන්වනවා අපි මන්දනයක් විදියට. එතකොට ඒ කියන්නේ මෙහෙමයි පුතේ. දැන් හිතන්න අපිට ආව ඍණ 5යි ms ඍණ 2යි කියලා. එතකොට පුතේ මේක ඍණ ත්වරණයක්. අපිට ලියන්න පුළුවන්. අහුවොත් මෙයාගේ මන්දනය කීයද කියලා? 5යි ms ඍණ 2. මන්දනය කීයද කියලා අහුවොත් එහෙම අපිට ලියන්න පුළුවන් 5යි ms ඍණ 2. ඒ කියන්නේ පුතේ ඍණ ත්වරණයක් අපි හඳුන්වනවා මන්දනයක් විදියට. ඒ කියන්නේ මේ ඍණ අයින් කරලා අපිට ලියන්න පුළුවන් මන්දනය ධන විදියට. ඔක තමයි අර්ථයක්. හරි. හරි පුතේ මම දැන් කතා කරන්නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කොහොමද අපි නිර්මාණය කරන්න කියලා. ඔන්න බලන්න. මම ලියනවා කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන විදිය. අපි දන්නා පුතේ කාලය තප්පර වලින් ප්‍රවේගය ms ඍණ 1. කාලය වෙනස් වෙන විදිය අපිට ලියන්න පුළුවන් මේ විදියට. ඔන්න බලන්න. ආරම්භයේදී ප්‍රවේගය බිඳුවයි ඔය විදිහට මම ලියනවා. හරිද? ඔන්න බලන්න. දැන් මම ගණනය කරන්න යන්නේ දැන් අපි දන්නවා පුතේ. හරිද? ත්වරණය කියන්නේ මොකක්ද? ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස ඒ ප්‍රවේග වෙනස සිද්ධ වෙන්න ගත වූ කාලයෙන් බෙදෙනවා. හිතන්න පළවෙනි තප්පරයේ ඇතුළත. පළවෙනි තප්පරයේ ඇතුළත ගත්තොත් පුතේ. හරිද? දැන් පළවෙනි තප්පරයේ ඇතුළත ගත්තොත් එහෙම ප්‍රවේගය කොච්චර වෙනස් වෙලා තියෙනවද? බිඳුව ඉඳලා 3ට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ 3යි. තප්පරයක් ඇතුළත. එහෙනම් ලියන්න පුළුවන් 3යි ms ඍණ 2. එහෙනම් අපේ නම කවුද? 3යි ms ඍණ 2යි කවුද? ත්වරණය. දෙවෙනි තප්පරයේ ඇතුළත 3 ඉඳන් 6 දක්වා වෙනස් වෙලා තියෙනවා. 3 ඉඳන් 6 දක්වා වෙනස් වෙලා තියෙනවා කියලා කියන්නේ පුතේ ප්‍රවේග වෙනස අපිට ගන්න පුළුවන් 6න් 3ක් අඩු කරලා 3යි ms ඍණ 1යි. තප්පරයක් ඇතුළත. එහෙනම් අපිට ගන්න පුළුවන් දෙවෙනි තප්පරය ඇතුළතත් ත්වරණය 3යි ms ඍණ 2. තුන්වෙනි තප්පරය ඇතුළත ප්‍රවේගයක් වෙනස් වෙලා තියෙනවද?
ප්‍රවේගය වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවද? නැහැ පුතේ නේ. හයම. එහෙනම් තුන්වෙනි තප්පරය ඇතුළත ප්‍රවේගය වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ කියලා කියන්නේ ත්වරණයක් නැහැ කියන එක. ත්වරණයක් නැහැ කියන එක. මොකද පුතේ? ත්වරණය සමානයි විස්ථාපන වෙනස බෙදීම ගතෝ කාලයනේ. එතකොට ප්‍රවේග වෙනසක් සිද්ධ වෙලා නැහැ කියලා කියන්නේ මේ උඩ කැල බිඳුවක් වෙනවා. උඩ කැල බිඳුවක් වෙනවා කියන්නේ පුතේ ත්වරණ බිඳුවක් වෙනවා. ඒතර ත්වරණයක් නැහැ. ඊළඟ තප්පරය ඇතුළත හතරවෙනි තප්පරය ඇතුළත අපි ගත්තොත් එහෙම ත්වරණය කොච්චරද කියලා 6 ඉඳන් 4 දක්වා අඩු වෙලා තියෙනවා ප්‍රවේගය. 6 ඉඳන් 4 දක්වා ප්‍රවේගය අඩු වෙලා තියෙනවා. එහෙනම් පුතේ ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවා දෙකකින්. තප්පරයක් ඇතුළත. එහෙනම් ගන්න පුළුවන් 2යි ms නේ 2. දැන් පුතේ හිතන්න. ප්‍රවේගයට අපි දන්නවා දිශාවක් තියෙනවා. හරිද? ප්‍රවේගය වෙනස් වුනේ මේ පැත්තට. හැබැයි ප්‍රවේගය අඩුවීමක් වෙලා තියෙනවා. ප්‍රවේගය අඩුවීමක් වෙලා තියෙන එක පුතේ මෙතන අපි ලියන්න පුළුවන් ත්වරණය ඍණ 2යි ms ඍණ 2යි. ත්වරණය ලියන්න පුළුවන් ඍණ 2යි ms ඍණ 2යි. ඊළඟ තප්පරය පස්වෙනි තප්පරය ඇතුළත ගත්තොත් එහෙම පස්වෙනි තප්පරය ඇතුළත ගත්තොත් එහෙම ඒත් වෙනස් වෙලා තියෙන්නේ තප්පර දෙකකින්. පස්වෙනි තප්පරය ඇතුළත ගත්තොත් වෙනස් වෙලා තියෙන්නේ 4 ඉඳන් 2 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙනම් පුතේ වෙනස් වෙලා තියෙන්නේ දෙකකින්. අඩු වෙලා තියෙනවා 2යි ms ඍණ 2යි. ඍණ 2යි ms ඍණ 2යි. එහෙනම් ලියන්න පුළුවන් ඍණ 2යි ms ඍණ 1 පුතේ. ඍණ 2යි ms ඍණ 2යි ලියන්න පුළුවන්. ඇයි හේතුව? දැන් 4 ඉඳන් 2 දක්වා අඩු වෙලා තියෙනවා. අපි පුතේ මතක තියාගන්න ප්‍රවේග වෙනස කියලා කිව්වේ ප්‍රවේග වෙනස කියලා කිව්වේ ප්‍රවේග වෙනස කියලා කිව්වේ අවසන් ප්‍රවේගයෙන් අඩු කරන්න ආරම්භක ප්‍රවේගය. අවසන් ප්‍රවේගයෙන් අඩු කරන්න ආරම්භක ප්‍රවේගය. අවසන් ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරොත් තමයි ප්‍රවේග වෙනස එන්නේ. එතකොට අවසන් ප්‍රවේගය කීයද? 2යි. 2කින් 4ක් අඩු කරොත් කීයද? ඍණ 2යි. අවසන් ප්‍රවේගය 4යි. ආරම්භක ප්‍රවේගය 6යි. 4න් 6ක් අඩු කරොත් කීයද? ඍණ 2යි. තප්පරයක් තුල සිද්ධ වෙලා තියෙන ඍණ 2යි ms. ඔන්න අවසන් තප්පරය තුල බලන්න. ඔන්න අවසන් තප්පරය තුල බලන්න. අවසන් ප්‍රවේගය කියලා බිඳුවයි. ඔන්න මම ගණනය කරලම් පෙන්නන්නම්. බිඳුවයි. ආරම්භ ප්‍රවේගය 2යි. අවසන් ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරනවා කොච්චර කාලයක් ඇතුළතද? ගණන් පුළුවන්. ඍණ 2යි ms ඍණ 2යි කියන්නේ. අපිට ඔය විදිහට ඕනම තප්පරයක් තුල මේ 6 වෙනි තප්පරය තුල පුතේ. ඕනම තප්පරයක් තුල ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් ත්වරණය ගණනය කරන්න පුළුවන්. ප්‍රවේග වෙනස කියලා කියන පුතේ අවසන් ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරාට පස්සේ ගෙනාවේ. හරි. ඔන්න බලන්න මම දැන් අඳිනවා. හරිද? ප්‍රවේග කාල ප්‍රස්තාර. ඔන්න දැන් මම අදින්න යන ප්‍රවේග කාල ප්‍රස්තාර. හරි. බලන්න. ඔන්න බලන්න මේ තියෙන පුතේ ප්‍රවේගය මේ කාලය තප්පර ප්‍රවේගය ms ඍණ 1යි අපි දන්නවා ඒකක. ඔන්න බලන්න. පළවෙනි තප්පරේ 2 3 4 5 හරිනේ. බලන්න ප්‍රවේගය වෙනස් වෙලා තියෙන කීයද? 3 6 4 2 1. එහෙනම් අපි ලියනවා 2 ඉඳන් අඳිනවා 2 4 6. ඔය විදිහට දාන්න. හරිද? ඔය විදිහට නම් කරනවා. 2 4 6 කියලා. 2 4 6. ඒසින් පළවෙනි තප්පරය ඇතුළත ප්‍රවේගය නෑ. ආරම්භයේ ප්‍රවේගයක් නෑ. පළවෙනි තප්පරය ඇතුළත ප්‍රවේගය 3යි. නම් මේකේ මැදනේ 3 කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි තප්පරය ඇතුළත ප්‍රවේගය දන්නවා 6යි. ඊට පස්සේ තුන්වෙනි තප්පරය ඇතුළත ප්‍රවේගය දන්නවා ඒත් 6යි. හතරවෙනි තප්පරය ඇතුළත ප්‍රවේගය 4යි. හතරවෙනි තප්පරය වෙද්දි හතරවෙනි තප්පරය වෙද්දි ප්‍රවේගය 4යි. ඊට පස්සේ පස්වෙනි තප්පරය වෙද්දි ප්‍රවේගය 2යි. හයවෙනි තප්පරය වෙද්දි ප්‍රවේගය 0. හරි. ඊට පස්සේ අපි අඳිනවා මේ විදිහට. අපිට මේ විදිහට අඳින්න පුළුවන් පුතේ. මොන බලන්න. ඔය විදිහට අපිට අඳින්න පුළුවන්. හරි. අපිට මේ විදිහට අඳින්න පුළුවන් වෙනවා. එතකොට බලන්න මේ ප්‍රවේගය තමයි මම ඇන්දේ. මේ එක් කාලයට අදාළව ප්‍රවේගය ඇන්දේ. ඔය එක් කාලයකට අදාළව. එතකොට පුතේ මට මේක දැන් කියනවා මේගොල්ලෝ. හරිද? ඔය එක් කාලයට අදාළව ඇන්දේ. දැන් මට ඒගොල්ලෝ කියනවා මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වචනේ විස්තර කරන්න කියලා. ඒ කියන්නේ පුතේ ඒ කියන්නේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වෙන සිද්ධිය
මේ චලිතය විස්තර කරන්න කියලා කියනවා. හරිද? චලිතය විස්තර කරන්න. අපි දන්නවා පුතේ මේ බෑවුම. බෑවුම කියලා කියේ මොකද්ද? මම කලින් ඉනුත් කතා කරා. බෑවුම කියලා කියේ මොකද්ද? අනුක්‍රමණය. බෑවුම කියලා කියේ මොකද්ද? බෑවුම කියලා කියේ මොකද්ද? අනුක්‍රමණය. බෑවුම කියලා කියේ මොකද්ද? අනුක්‍රමණය. හරි. මේකේ බෑවුමයි වෙනස්. එහෙනම් අපි දන්නවා මේකට එන අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ. හරිද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ ත්වරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ ත්වරණය. එහෙනම් පළවෙනි තප්පරයේ දෙක ඇතුළත එක ත්වරණයක් A කියලා ගමු ත්වරණය. අපි හඳුන්වන අපේ ත්වරණය සිම්පල් A වලින්. ඊළඟ තප්පර කීය තුල 2යි තුල. ඊළඟ තප්පර 3 තුල වෙන ත්වරණයක්. ඇයි මේ බෑවුම වෙනස්? නම් ත්වරණ දෙක. ඔන්න බලන්න පළවෙනි ත්වරණය. අපි දන්නවා අනුක්‍රමණය ලියන්න කොහොමද පුතේ? පළවෙනි අනුක්‍රමණය ලියන්න පුළුවන් y කණ්ඩාංග වෙනස 6න් බිඳුවක් අඩු කරනවා. x කණ්ඩාංග වෙනස 2න් බිඳුවක් අඩු කරනවා. එහෙනම් එනවා 6න් බිඳුවක් 6යි 2න් බිඳුවක් 2යි. 6න් 2ක් අඩු කරලා පස්සේ 3යි මෙෂ්න 2යි. හරිද? ඊට පස්සේ දෙවෙනි එක. y කණ්ඩාංග වෙනස 6න් බිඳුවක් අඩු කරන්න x කණ්ඩාංග වෙනස 6න් 3ක් අඩු කරනවා. එහෙනම් එනවා 6න් 3ක් 3යි 6 බෙදීම 3යි 2යි මෙෂ්න 2යි ත්වරණය. එතකොට පුතේ මේ A1 කියලා කිව්වේ 3යි මෙෂ්න 2යි A1 කියලා කිව්වේ 3යි මෙෂ්න 2යි මේ A1 කියලා කිව්වේ මේ A2 මතක තියාගන්න. A2 ඍණ ත්වරණයක් හේතුව ප්‍රවේගයේ අඩුවීමක් වෙනවා නම් පුතේ ප්‍රවේගය අඩු වෙනවා නම් ඒකට අපි කියනවා කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙනවා නම් ඒකට අපි කියනවා ඍණ ත්වරණයක් කියලා. ඍණ ත්වරණයක් කියලා කියන්නේ මන්දනයක් කියන එක. හරි. එහෙනම් මේ 2යි මෙෂ්න 2 නෙමෙයි ඍණ 2යි මෙෂ්න 2යි. මොකද පුතේ අනුක්‍රමණයෙන් අපිට එන්නේ විශාලත්වයක් විතරයි. අපි දැනගෙන ඉන්න ඕනේ මේක ප්‍රවේගය අඩු වෙනවා නම් ඒක ඍණ ත්වරණයක්. එහෙනම් A2 කියලා කිව්වේ ඍණ 2යි මෙෂ්න 2යි. හරි. ඒතකොට අපිට ওই විදිහට ප්‍රවේගයක් ඕනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් අනුක්‍රමණයෙන් අපිට නිර්ණය කරන්න පුළුවන්. මොකද ත්වරණය. හරි. මතක තියාගන්න තව එකක්. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් අපිට හොයන්න පුළුවන් පුතේ විස්ථාපනය. ප්‍රස්ථාරයට යට වුණ වර්ගඵලයෙන් අපිට හොයන්න පුළුවන් වෙනවා විස්ථාපනය. මම ඉස්සෙල්ලා මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ චලිත විස්තර කරන්න. ආරම්භයේ ඉන්නවා තප්පර 2 දක්වා. පළමුණු තප්පර 2 තුල එයා 6 ms ශ්‍රේණික ප්‍රවේගයක් ලබා ගන්නවා 3 ms ශ්‍රේණි 2 ත්වරණයක් යටතේ. ඊට පස්සේ දෙවෙනි තප්පරේ ඉඳන් තුන්වෙනි තප්පරේ දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා. ඒකාකාර ප්‍රවේගයක් කියලා කියුවොත් එකම ප්‍රවේගයෙන් චලිත වෙනවා නේ. දෙවෙනි තප්පරේ ඉඳන් තුන්වෙනි තප්පරේ දක්වා ප්‍රවේගය වෙනස් වෙලාද නේ? දෙවෙනි තප්පරේ ඉඳන් තුන්වෙනි තප්පරේට ප්‍රවේගය වෙනස් වෙලාද? නෑ. ප්‍රවේගය වෙනස් වෙලා නෑ කියලා කියුවොත් ත්වරණයක් නෑ. ඒ කියන්නේ එකම ප්‍රවේගයෙන් චලිත වෙනවා. එකම ප්‍රවේගයෙන් චලිත. ඊට පස්සේ තුන්වෙනි තප්පරේ ඉඳන් හයවෙනි තප්පරේ දක්වා ප්‍රවේගය අඩු වෙලා ඍණ 2 ms ඍණ 2 ත්වරණයක් යටතේ මොකද්ද? ප්‍රවේගය බිඳුවට දක්වාපත් වෙනවා. ඕක තමයි මෙයාගේ චලිතය. මේ ප්‍රස්ථාරයට වුණ වර්ගඵලයෙන් පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයට යට වුණ වර්ගඵලයෙන් අපිට හොයන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ මේ චලිතයට අදාළ විස්ථාපනය. මේ චලිතයට අදාළ සම්පූර්ණ විස්ථාපනය ගන්න පුළුවන්. මේ මොකද්ද? ත්‍රිපීසියමක්. එහෙනම් භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව 6යි මේ කීයද? 1යි. වැඩි කිරීම ලම්බ උස කීයද? ලම්බ උස කීයද? සමාන්තර පාද දෙක 6යි 1යි ලම්බ උස 6යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් භාගය වැඩි කිරීම 7 වැඩි කිරීම 6. ලියන්න පුළුවන් 4ක් 42යි. 42 දෙකෙන් බෙදුවොත් එහෙම 21යි මීටර. ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. මේ චලිතයට අදාළ සම්පූර්ණ විස්ථාපනය. හැබැයි ඔයාලට ඕන නම් එක් කොටසට අදාළ විස්ථාපනය හිතන්න පළවෙනි තප්පර දෙක තුල මෙයා ප්‍රවේගයෙන් මේ මොකද්ද? ධන ත්වරණයකින් චලිත වෙනවනේ. ධන ත්වරණයකට අදාළ මේ හොයන්න ඕන විස්ථාපනය මේ ත්‍රිකෝණී වර්ගඵලය ගන්න. ඊට පස්සේ ඔයාලට ඕන ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වුණ කාලය තුල විස්ථාපනය මේ මොකද්ද? ඍජු කෝණාංශ වර්ගඵලය හරි. ඊට පස්සේ ඔයගලන්ට ඕන නම් ඍණ ත්වරණයෙන් චලිත වුණ කාලය තුලට අදාළ විස්ථාපනය මේ ත්‍රිකෝණය හරි. ඔය විදියට ඔය ත්‍රිකෝණ දෙකයි ඍජු කෝණාංශ වර්ගඵලය සමාන වෙනවා පුතේ මේ මීටර 20කට. ඇයි? ත්වරණයෙන් ගමන් කරපු චලිතයට අදාළ විස්ථාපනය මෙතනින් එනවා
ඒකාකාර ප්‍රවේගයෙන් මෙතන ඍණ ත්වරණය. ඒතර ඔය තුනේ මුළු විස්ථාපනය එකතු කරොත් එහෙනම් 21 මීටර වලට සමාන වෙනවා. හරි. ඒතර අපිට ওই විදියට ගණනය කරන්න පුළුවන් පුතේ ඕනම ප්‍රවේග කාල ප්‍රස්ථාරයට දාලා ත්වරණය විස්ථාපනය කියන දෙක. ඒතර පුතේ මම හිතනවා මම අද කරපු මේ ත්වරණය ගැන කතා කරා, ඊට අමතරව ප්‍රවේග ගැන කතා කරා, විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් සම්බන්ධව කතා කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ තව එකක් දැනගෙන ඉන්න ඕන. ගුරුත්වය ත්වරණය කියන්නේ මොකක්ද කියලා. හරිද පුතේ? ගුරුත්වය ත්වරණය කියන්නේ මොකක්ද කියලා කතා කරොත් එහෙම අපිට කතා කරන්න පුළුවන් වෙනවා. පුතේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන ත්වරණය. ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන ත්වරණය අපිට හඳුන්වන්න පුළුවන් ගුරුත්වය ත්වරණයක් කියලා. එතකොට මම ඊළඟට කතා කරන්නම් ඔයාලත් එක්ක ප්‍රශ්න වලදී කතා කරන්න මොකද ගුරුත්වය ත්වරණය කියලා කියන්නේ. ඒ වගේම ගුරුත්වය ත්වරණය කොහොමද බලපාන්නේ ප්‍රශ්න වලට කියලා. හරි. ඒතර පුතේ පුතාලා දුර තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන icon එක click කරලා subscribe කරන්න. මේ වගේම නැවත අනිවාර්ය පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන මම සමු ගන්නවා.